අන්තිමට කතා කරමු නේ පරිමාණානුකූල නොපිරිමැසුම් කියන කොටස අපි දැන් අද කතා කරනවා ආයතනයක දිගුකාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය ගැන. දැන් කෙටි කාලේ සාමාන්‍ය පිරිවැයක් කතා කරා සාමාන්‍ය ස්ථාවර පිරිවැය, සාමාන්‍ය විචල්‍ය පිරිවැය සහ සාමාන්‍ය මුල පිරිවැය කියලා කොටස් තුනක් මතක නම්. හරි. එතකොට දිගු කාලේ එහෙම කතා කරන්න ලොකු දේවල් නැහැ. ඒ ස්ථාවර පිරිවැයක් නැති නිසා සාමාන්‍ය ස්ථාවර පිරිවැය කියලා එකක් කතා කරන්නේ නැහැ. විචල්‍ය පිරිවැය කියලා වෙනම කතා කරන්නේ මුළු පිරිවැය කොහොමද විචල්‍ය පිරිවැය බවට පත් වෙලා තියෙනද සාමාන්‍ය විචල්‍ය පිරිවැය කියලා එකක් කතා කරන්නේත් නැහැ. එතකොට මුළු පිරිවැය ඇතුලේ තියෙන්නේ විචල්‍ය පිරිවැය විතරයි. එතකොට සාමාන්‍ය පිරිවැය නැත්නම් එකක පිරිවැය කියලා ගන්න වෙන්නේ විචල්‍ය පිරිවැය විතරයි. එතකොට මේ දිගු කාලීන සාමාන්‍ය පිරිවැය කියන එකේ තියෙන්නේ දිගු කාලයේ නිෂ්පාදනය කරන ඒකකයක් වෙනුවෙන් දරන සම්පූර්ණ වියදම නැත්නම් පිරිවැය. හරි. එතකොට දිගු කාලයේ මේක සංගාණයෙන් මෙන්න මේ ඉංග්‍රීසි අකුරු දාන්නේ LRAC කිය. හරිද? LRAC. මොකක්ද දැන් මේ LR කියන්නේ? L කියන්නේ long, R කියන්නේ run, loan run. දැන් දිගු කාලීන. AC කියලා කියන්නේ සාමාන්‍ය පිරිවැය, average cost කියන. ඒතර LRAC කියලා සාමාන්‍යයෙන් හඳුන්වනවා දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය. දැන් කෙටි කාලේ සාමාන්‍ය පිරිවැය වක්‍රය දැම්මේ AC නැත්නම් ATC කියලා විතරයි. විශේෂණ පදයක් දැම්මේ නැහැ මුලින්. මතකයිනේ? හරි. එතකොට දැන් ඔයා මට කියන්න දිගු කාලේ නිෂ්පාදන ආයතනයේ මුළු පිරිවැය ඇතුලේ පිරිවැය වර්ග කීයක් තියෙනවද? දිගු කාලේ නිෂ්පාදන ආයතනයක මුළු පිරිවැය ඇතුලේ පිරිවැය වර්ග කීයක් තියෙනවද? ඔව්. ඔය ඔකේ තියෙනවා chat box කියලා එකක්. chat කරන්න එකේ එන්න එකෙන් දාන්න පුළුවන් උත්තර. නේද? හරි. බිල් වගේ ඉන්නේ නැතුව. 99%ක්ම හරි උත්තරේ එනවා. එක්කෙනෙක් දෙන්නේ දානවා දෙකක් කියලා. පිරිවැය වර්ග දෙකක් තියෙන්න පුළුවන්ද දිගු කාලේ? පිරිවැය වර්ග දෙකක් තියෙන්න පුළුවන්. සාධක වර්ග දෙකක් තියෙනම් විතරයි. දිගු කාලේ සාධක වර්ග දෙකක් නැහැනේ. තියෙන එකයිනේ. එහෙනම් පිරිවැය වර්ග තියෙන්නත් පුළුවන් එකක් විතරයි. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න දිගු කාලයේ හොඳයි උත්තර දෙන හැමෝම හොඳයි ඈ. විචල්්‍ය පිරිවැය විතරයි තියෙන්නේ. එතකොට දිගු කාලයේ මුළු පිරිවැය ඇතුලේ විචල්්‍ය පිරිවැය පමණක් දැකිය හැකියි. තේරුණාද? හරි. එහෙනම් දිගු කාලයේ සාමාන්‍ය පිරිවැය ඇතුලේ තියෙන්නේ විචල්්‍ය පිරිවැය විතරයි. එතකොට දිගු කාලීන මුළු පිරිවැය නිමවුම් ප්‍රමාණයෙන් බෙදලා එකක මුළු පිරිවැය හොයාගන්න පුළුවන්. පැහැදිලි? මොකද්ද? දිගු කාලේ දැන් මේ LRAC හොයාගන්න පුළුවන් අපිට ඔන්න කොහොමද? LRTC බෙදීම Q. මේක ඔන්න ඔය පැත්ත කොහේ හරි ලියලා තියාගන්න. ඔයාගේ ටියුට් එකේ. හරි. මම එන සූත්‍රයක් වෙනම දාන්න ඉඩ තිබ්බේ නැහැ. ඔයාලට ඕන නම් මේක වෙන පැත්තක ලියාගන්න. මොකද්ද මේ LRAC කියන්නේ? දිගු කාලීන සාමාන්‍ය පිරිවැය. LRTC කියන්නේ මොකද්ද? දිගු කාලීන මුළු පිරිවැය. ඒක ඇතුලේ තියෙන මොන පිරිවැය විතරයිද? විචල්්‍ය පිරිවැය විතරයි. එතකොට දිගු කාලේ මුළු පිරිවැය නිමවුම් ප්‍රමාණයෙන් බෙදුවා නම් අපිට දිගු කාලේ සාමාන්‍ය පිරිවැය ගන්න පුළුවන්. පැහැදිලිද? right. එහෙනම් මේ කොහෙද ලියලා තියාගන්නද? මේ කොහෙද ලියලා තියෙන්නේ? හරිද? දැන් ඔන්න මම මේ කියන එකට මට උත්තර දෙන්නකෝ. මම ඔයාලට කිව්වා වැඩිවන පරිමාණානුකූල ඵල කියන එකයි අඩුවන පරිමාණානුකූල ඵල කියන එකයි ස්ථාවර පරිමාණානුකූල ඵල කියන එකයි වර්ග තුනක් ගැන කතා කරා. ඕකේ මම ඉස්සෙල්ලම ගන්නම්කෝ වැඩිවන පරිමාණානුකූල ඵල ගැන. වැඩිවන පරිමාණානුකූල ඵල ගැන. පැහැදිලි? වැඩිවන පරිමාණානුකූල ඵල තියෙන වෙලාවට වැඩිවන පරිමාණානුකූල ඵල තියෙන වෙලාවට කියන්නේ නිමෝම ගොඩක් වැඩි වෙන වෙලාව. එකක පිරිවැය මොනවා වෙන්න පුළුවන්ද? ඔයා මට උත්තරයක් යෝජනා කරන්න. දිගු කාලේ පරිමාණානුකූල ඵල වැඩි වෙනවා කියන්නේ යෙදවුම් වැඩි කරනවට වඩා ගොඩක් නිමෝම වැඩි වෙනවා. ඒ වගේ වෙලාවක එකකට යන වියදම් මොනවා වෙන්න පුළුවන්ද? ඔයා මට යෝජනා කරන්න. මොනවා වෙන්න පුළුවන්ද?
හරි උත්තර දෙනවා මොකද වෙන්නේ අඩු වෙනවා ඇයි අපි යෙදවුම් වැඩි කරනකොට වියදම් වැඩි වෙනවා තමයි හරි ඒක දැන් ඔයා අපි අර කෙටි කාලෙත් අපි කතා කරේ සාමාන්‍ය පිළිවෙල ගැන කතා කරද්දී අර ඔයාලට මතක නම් පළදාව සහ පිළිවෙල වක්‍ර දෙකක් අපි සම්බන්ධ කරලා කතා කරේ කොහොම උඩට නැමිච්ච වක්‍ර දෙකක් ආපහු පල්ලෙහාට දාලා කතා කරේ පිළිවෙල සහ පළදාව වක්‍ර අතර සම්බන්ධය කියලා ඒකෙත් අපි ඉගෙන ගත්තා ඒකම තමයි මෙතන තියෙන්නේ යෙදවුම් වැඩි කරද්දී වියදම් වැඩි වෙනවා යෙදවුම් වැඩි කරද්දී වියදම් වැඩි වෙනවා. හැබැයි වැඩි වෙන වියදම විශාල ඒකක ප්‍රමාණයක් අතර බෙදෙනවා. හරි? වැඩි වෙන වියදම විශාල නිමවුම් ප්‍රමාණයක් අතර බෙදෙනවා නම් පුතේ ඒකකයකට යන වියදම් අඩු වෙන්න පුළුවන්. අනිවාර්යෙන් අඩු වෙනවා. ඊගාවට මම අහන්න ප්‍රශ්නේ. අපි යෙදවුම් වැඩි කරනවා කියන්නේ වියදම් වැඩි වෙනවා. ඒ ප්‍රතිශතයෙන්ම නම් නිමවුම වැඩි වෙන්නේ. අදන ඒකක ප්‍රමාණය වැඩි වෙන්නේ. ඒකකයකට යන වියදම වැඩි වෙයිද අඩු වෙයිද වෙනස් නොවී තියෙයි. මම අහුවේ යෙදවුම් වැඩි කරනවා. ඒකට වියදම් වැඩි වෙනවනේ. නිමවුමත් වැඩි වෙනවා. සමාන ප්‍රතිශතයකින් තමයි යෙදවුම් සහ නිමවුම වෙනස් වෙන්නේ. කියන්නේ පිරිවැය සහ නිමවුම වෙනස් වෙන්නේ. මම අහන්නේ එතකොට එකකට යන පිරිවැය වැඩි වෙයිද අඩු වෙයිද තිබ්බට වඩා වෙනස් නොවී තියෙයි. හරියට හරි උත්තරය දෙනවා වෙනස් වෙන්නේ නැහැ. හරියටම හරි. ඊගාව අවධිය නේ ඊගාව අවධිය. මොකද ඊගාව අවධිය? ඊගාව අවධියදී අපි කියනවා යෙදවුම් වැඩි කරන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් තමයිලු නිමවුම වෙනස් වෙන්නේ. අපි ඒකට කතා කළා අඩුවන පරිමාණානුකූල ඵල කියලා. ඒ කියන්නේ යෙදවුම් වැඩි කරනවා නිමවුම වැඩි වෙනවා වියදමත් වැඩි වෙනවා. එතකොට වියදම වැඩි වෙන වේගයට වඩා අඩු වේගයකින් තමයි නිමවුම වැඩි වෙන්නේ. අන්න එතකොට එකකට යන වියදම මොකද වෙන්න පුළුවන්? වියදම් වැඩි වෙනවා. ඊට වඩා නිමවුම අඩු. අන්න එකකට යන වියදම් වැඩි වෙනවා. එහෙනම් දිගු කාලයේ එකක පිරිවැයේ හැසිරීම මොන වගේද? අඩුවීමක් දකින්න පුළුවන්, වැඩිවීමක් දකින්න පුළුවන්, වෙනස් නොවී තියෙන්න පුළුවන්. කෙටි කාලේ එහෙම තිබුණේ නැහැ නේ. කෙටි කාලේ ඉන්න සාමාන්‍ය පිරිවැය අඩු වුණා, වැඩි වුණා. ඉවරයි. අඩු වුණා, වැඩි වුණා. එච්චරයි. දිගු කාලේ එහෙම නැහැ. අඩු වෙනවා, ස්ථාවරව තියෙන්නත් පුළුවන්, ආයෙ වැඩි වෙන්නත් පුළුවන්. නේ? අඩු වෙන්න පුළුවන්, ස්ථාවරව තියෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. අවධි තුනක් තියෙනවා ඒ කෙටි දිගු කාලේ සාමාන්‍ය පිරිවැය. දිගු කාලේ ඉන්න සාමාන්‍ය පිරිවැයේ තියෙන අවධි තුන එකතු කරලා අපි පිරිවැය වක්‍රය නිර්මාණය කරනවා. පැහැදිලි? එතකොට මෙන්න මේ වගේ හැඩයක් අපි ඒකටත් තියෙන U හැඩයක් කියලා තමයි කියන්නේ. හරි. ඒකටත් තියෙන්නේ U හැඩයක් තමයි කියලා කියන්නේ. හරි. කෙටි කාලේ තිබ්බ පටු U හැඩය. පටු කියන්නේ මෙහෙම. පටු U හැඩය. දිගු කාලේන සාමාන්‍ය පිළිවෙලක් තියෙනවා කියන්නේ පුළුල් U හැඩයක්. ඒ කියන්නේ මෙහෙම එක. මේ U හැඩය ටිකක් ඔන්න ඔහොම. බේසමක් වගේ. මේක නිකන් පොල් කට්ටක් වගේ. නිකන් බේසමක් වගේ. අඩිය ටිකක් ලොකුවට තියෙනවා. හරි. මේක පටු U හැඩය මේක පුළුල් U හැඩය. එහෙනම් ඔන්න මම ඔයාලට පුළුල් U හැඩයක් තියෙන දිගු කාලේන සාමාන්‍ය පිළිවෙල වක්‍රයක් ඇඳලා පෙන්නනවා. හරි.
ඒතර මේක ප්‍රස්ථාරගත කරොත් එහෙම ඔන්න ඔහොම තියෙන්නේ. මේ පැත්තේ තියෙනවා පිරිවැය. මේ පැත්තේ තියෙනවා මූල ලක්ෂ්‍ය. මෙතන තියෙනවා මොනවද? නිමවුම් ඒකක. අපි මේක ඉංග්‍රීසියෙන් පුදාන්න පුළුවන් C Q. කැමති නම් හරිද? C සහ Q. දැන් සාමාන්‍යයෙන් ආයතනයක මුලින් වැඩි වෙන පරිමාණානුකූල ඵල තියෙන්න පුළුවන්. ඊට පස්සේ ස්ථාවර පරිමාණානුකූල ඵල තියෙන්න පුළුවන්. ඊට පස්සේ අඩු වෙන පරිමාණානුකූල ඵල තියෙන්න පුළුවන්. හරි. වැඩි වෙන පරිමාණානුකූල ඵල තියෙන වෙලේ සාමාන්‍ය පිරිවැය මොකද වෙන්නේ? අඩු වෙනවා කියලා කිව්වේ. අපි සාමාන්‍ය පිරිවැය අඩු වෙනවට දිගු කාලේ සාමාන්‍ය පිරිවැය අඩු වෙනවට මොකද්ද කිව්ව වචනේ? කලින් දවසේ ඉගෙනුවා. නිෂ්පාදනයේ වැඩි කරද්දී එකක සාමාන්‍ය පිරිවැය අඩු වෙන එකට අපි මොකද්ද කිව්වේ? මතකද? සාමාන්‍ය පිරිවැය අඩු වීම දිගු කාලේ නිෂ්පාදනයේ වැඩි කරද්දී එකක පිරිවැය අඩු වීමට මම එදා නමක් කියලා දුන්නා. ඒකට හේතුත් අපි කතා කරා. පරිමාණානුකූල මොනවද? ඵල නෙවෙයි. ඵල නෙවෙයි. පිරිමැසුම්. වියදම් අඩු වෙනකොට මොකද්ද කියන්නේ? පිරිමැසුම්. අන්න හරි. හරි. එහෙනම් පුතේ පිරිමැසුම් තියෙන අවධියක් තියෙනවා. පිරිවැය අඩු වෙන වෙලාවක් තියෙනවා. මේ කියන්නේ ඕනම ගන්නවා. පිරිමැසුම් තියෙන අවධිය. ඊට පස්සේ මම කියවනේ පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. ස්ථාවරව තියෙන අවධියක් තියෙනවා කියලා. මේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ පිරිවැය වැඩි වෙන අවධියක් තියෙනවා. පිරිවැය වැඩි වෙන අවධියට මොකද්ද කියන්නේ? පිරිවැය වැඩි වෙන කාලෙට මොකද්ද කියන්නේ? දිගු කාලයේ සාමාන්‍ය පිරිවැය වැඩි වෙනවා නම් අපි ඒකට මොකද්ද කියන්නේ? නොපිරිමැසුම්. අන්න හරි. නොපිරිමැසුම්. එහෙනම් හරි. අපි මේක අධීර තුනකට වෙන් කරමු ඊට පස්සේ. මේක අකට නම් කරන්න ඕන පුතේ LRAC. LRAC. ඊට පස්සේ මේ ගානට අඳින්න එකම විදිහට මෙහෙම එකක් තියෙනවා. මෙතන කැරලා පස්සේ මෙන්න මේ කැරලා තියෙනවා. අධීර තුනකට වෙන් කරගන්න බෑ මේක. එකම මේක දානවා Q1 එක දානවා Q2 අවුලක් නැහැ නේ. හරි. ඊට පස්සේ මෙන්න මේ හරිය එතකොට මොනවද තියෙන්නේ? මේ හරිය පිරිවැය අඩු වෙනවනේ. ඒ හරිය තියෙන්නේ පිරිමැසුම්. මේ හරිය පිරිවැය වැඩි වෙනවා. මේ හරිය තියෙන්නේ නොපිරිමැසුම්. මේ හරිය පිරිවැය අඩු වෙන්නෙත් නැහැ, වැඩි වෙන්නෙත් නැහැ. තේරුණාද? හරි. එහෙනම් මේ හරිය තියෙන්න පුළුවන් මොන ඵලද? වැඩි වෙන පරිමාණානුකූල ඵල හින්දා තමයි සාමාන්‍ය පිරිවැය අඩු වෙන්නේ. ඒකට අපි කියන්නේ පිරිමැසුම් නේ. එතකොට මම මෙහෙම ලියන්නම්කෝ. මේ පිරිවැය අඩු වෙන හරිය තියෙන්නේ පරිමාණානුකූල මොනවද? පිරිමැසුම්. පරිමාණානුකූල පිරිමැසුම්. පරිමාණානුකූල පිරිමැසුම් තියෙන්න හේතුවක් විදිහට අපිට කියන්න පුළුවන්. ඒක මම මෙහෙම එළියෙන් දානවා ඉඩ නැති හින්දා. මොනවද? පරිමාණානුකූල ඵල. මොනවද? පරිමාණානුකූල ඵල. මේ රතු පෑනේ ලියනවා පේනවද පුතාලා? ඔව්. හරි කියන්නේ රතු පෑනේ ලියනවා පේනවද? right. එහෙනම් මේ හරිය තියෙනවා මොනවද? පරිමාණානුකූල
මොනවද නොපිරිමැසුම් අන්න හරි ඒතර පරිමාණානුකූල නොපිරිමැසුම් හට ගන්න පුළුවන් මොනවා හින්දාද අඩුවන පරිමාණානුකූල ඵල හින්දා අඩුවන පරිමාණානුකූල ඵල හින්දා මෙන්න මේ හරිය පිළිවෙල ස්ථාවරයි ඒ හින්දා අපි මේ හරිය දිනවයි කියනවා ස්ථාවර පරිමාණානුකූල ඵල ස්ථාවර පරිමාණානුකූල ඵල දැන් මේ ටික පැහැදිලිනේ හරි එහෙනම් මේක ලියා ගන්න මේක ඇඳ ගන්න පුතේ ඔයාගේ ටියුට් එකේ මේක ඇඳ ගන්න ඔයාගේ ටියුට් එකේ මේක ඇඳ ගන්න හරි හැමෝම මේක ඇඳ ගන්න හරියට හරිද ලියාගෙන ඉවරද ආනේ හරියට ලියාගන්න අවුලක් නැහැ ලියාගන්න මොකද මීට හරිනේ හරි දැන් නම් ඉවරයි හරි පැහැදිලි ඔය ප්‍රස්තාවය හදින්න තියලා තියෙන ඉඩට පස්සේ තව රූල් කීපයක් තියලා තියෙනවා පේනවද ඔයාලට ඒකේ මෙන්න මෙහෙම මාතෘකාවක් ලියන්න හරි ඒකේ මෙන්න මෙහෙම මාතෘකාවක් ලියන්න මේක ලියන්නකෝ මොකද්ද අවම ප්‍රශස්ත ධාරිතාවය කියන මාතෘකාව ලියන්න
හරිද? හරි. අවම ප්‍රශස්ත ධාරිතාවය කියලා ලියවද මාතෘකාව? හරි. මාතෘකාව ලියලා තියන්න. ඊට පස්සේ අපි ප්‍රස්තාර රුධිර ටික දැන් පොඩ්ඩක් බලමු. අපි ඒක කතා කරලා තියෙන්නේ. පොඩ්ඩක් බලමු ඒවලට. දිගු කාලයේ නිෂ්පාදන ධාරිතාවය ප්‍රසාරණය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රසාරණය කිරීම කියන්නේ වැඩි කිරීම. ඒ ප්‍රතිඵලයක් වශයෙන් පරිමාණානුකූල පිරිමැසුම් හා පරිමාණානුකූල නොපිරිමැසුම් හටගනී. පිරිමැසුම් කිව්වේ පිරිවැය අඩුවීමක්, නොපිරිමැසුම් කිව්වේ පිරිවැය වැඩිවීමක්. පිරිමැසුම් හා නොපිරිමැසුම් යන දෙකම නොපවතින විට, ඒ කියන්නේ මේ කෑලි දෙකම නැත්තම් ස්ථාවර පරිමාණානුකූල බල හට ගන්නවා. පිරිමැසුම් පවතින විටදී වැඩෙන පරිමාණානුකූල ඵල, නොපිරිමැසුම් පවතින විටදී අඩුවන පරිමාණානුකූල බලත් හටගනී. හරිද? ඔක හරියට මෙන්න මෙහෙම වුණා නම් තමයි හොඳ. මොකද්ද? වැඩෙන පරිමාණානුකූල පවතිනකොට ඵල තියෙනකොට පිරිමැසුම් හට ගන්නවා. අඩුවන පරිමාණානුකූල ඵල තියෙනකොට නොපිරිමැසුම් හට ගන්නවා කියලා තිබ්බම තමයි වඩාත් සුදුසු. බුරුවත් වෙදින ඔහොම. හරි? පරිමාණානුකූල පිරිමැසුම් වලට හා නොපිරිමැසුම් වලට මුහුණ දෙන නිෂ්පාදන ආයතනයක දිගුකාලීන සාමාන්‍ය ක්‍රියාවක්‍රේ පුළුල් ඉංග්‍රීසි U අකුරක හැඩය ගන්න. ඉංග්‍රීසි U අකුර සිංහලෙම නෙවෙයි. සිංහල U අකුර උනා නම් කොහොමද තියෙන්නේ? ඔව්. සිංහල U අකුර හැදෙන පිරිමැයක් කරනවා කොහොමද තියෙන්නේ? මෙන්න මෙහෙම තියෙන්නේ නේද? ඔහොම පිරිමැයක් තියෙනවා. නෑ එහෙම ඒවා නෑ ඕනේ. මේක නෑ. U කියලා මේක එහෙම ලියන්න එපා. U අකුරක හැඩය ගනි කියලා මේක ලියන්න. පිස්සු කෙලින්න එපා එහෙම එහෙම කරන්න බෑ. ඉංග්‍රීසි U අකුරේ හැඩය ගන්නවා පැහැදිලි ඈ. හරිද? මේක ලියන්න එපා. හොඳ මේක වැරදි ඈ. කලියා හරියන්නේ නැහැ. right. පැහැදිලි? ඊට පස්සේ මම ඔයාලට කිව්වා අවම ප්‍රශස්ත ධාරිතාවය කියන මාතෘකාව. මාර වැදගත්. මොකද්ද? අවම ප්‍රශස්ත ධාරිතාව. අවම කියන්නේ පුතේ පිරිවැය අවම. ප්‍රශස්ත කියන්නේ හොඳ. මම අහන්නේ මෙන්න මෙහෙම එකයි. මේ දීලා තියෙන ප්‍රස්තාරේ පිරිවැය අඩුම කොයි නිමවුම් මට්ටම් අතරද? පිරිවැය අඩුම වෙන්නේ නිමවුම් මට්ටම් කොයි දෙක අතරද? බිඳුවේ ඉඳන් Q1 දක්වාද, Q1 ඉඳන් Q2 දක්වාද, Q2 න් පස්සේද? පිරිවැය අඩුම තියෙන්නේ. බිඳුවේ සිට Q1 දක්වාද, Q1 ඉඳන් Q2 දක්වාද, Q2 න් පස්සේද? නිමවුම් මට්ටම් කීපයක් අඳුර ගන්න පුළුවන්. ඔයාලට උත්තරයක් දෙන්න හැකියි. මොකක් හරි එකක්. බිඳුවේ ඉඳන් Q1 දක්වාද, බිඳුවේ ඉඳන් Q2 දක්වාද, Q1යි Q2යි අතරද, Q2 න් පස්සේද? මොකද කියන්නේ? ඔව්. පිරිවැය අඩුම කොයි හරියද? මං අහන්නේ පිරිවැය අඩු වෙන හරිය නෙවෙයි. පිරිවැය අඩුම කොතනද කියලා. පිරිවැය අඩුම කොයි හරියද? දැන් එනවා හරි උත්තර. මේ දැන් මේ පිරිවැය අඩු වෙලා මෙන්න මෙතන තමයි පිරිවැය අඩුම තැන. ඒ පිරිවැය මේ දිගටම තියෙනවා මේ අඩු ගන්න. මෙන්න මෙතෙන්ට එනකම්. මෙතනින් පස්සේ තමයි ආයෙ වැඩි වෙන්නේ. එහෙනම් පිරිවැය අඩුම පරාසය නිමවුම් මට්ටම කොච්චරද? Q1යි Q2යි. ඒක තේරුණාද? පිරිවැය අඩුම නිමවුම් පරාසය Q1 සහ Q2. තේරුණාද? right. ඔය අවම ප්‍රශස්ත ධාරිතාවයේ මෙන්න ගන්න. දිගුකාලීන සාමාන්‍ය පිරිවැය අවම වන මෙතන අවම වන අඩුම නිමවුම් මට්ටම. දැන් මම කිව්වේ නිමවුම් මට්ටම් පරාසයක්නේ. දිගුකාලීන සාමාන්‍ය පිරිවැය අවම වන අවම වෙනවා. අවම වෙනවනේ මේ හැමදැනම අවම වෙන අඩුම නිමවුම් මට්ටම කියන්නේ කොයිද? Q1ද අතරද Q2ද? පිරිවැය අවම වෙනවා මේ හැමදැනම. ඒ අවම වෙන හැමතැනින්ම අඩුම නිමවුම් මට්ටම කොයිද කියලා මම අහන්නේ. තේරෙනවා නම් උත්තරයක් දෙන්න. පිරිවැය අඩුම වෙන හරිය අඩුම නිමවුම කීයද කියන්නේ? Q1ද Q2යි අතරද නැත්නම් Q2ද? පිරිවැය අඩුම වෙන අඩුම එක. පිරිවැය අවම වෙලා තියෙන අඩුම නිමවුම් මට්ටම. ඒ කියන්නේ පුතේ මෙහෙට යනකොට නිමවුම් මට්ටම එන්නේ වැඩි වෙනවනේ. නේද? ඔන්න තේරුම් ගන්න ආයේ මේ දිගු කාලේ සාමාන්‍ය පිරිවැය අවම වෙන. මේ දිගු කාලේ සාමාන්‍ය පිරිවැය අවම වෙනවා. ඒ අවම වෙන ගාන මේ දක්වාම තියෙනවනේ. මේ නිමවුම් මට්ටම අතරින් ගත්තොත් එහෙම අඩුම නිමවුම් මට්ටම පුතේ මෙතනද තියෙන්නේ. පිරිවැය අඩු වෙන්න පටන් ගන්න මෙතන ඉන්නේ. ඒක තමයි අඩුම නිමවුම් මට්ටම. එතනින් එහාට යනකොට නිමවුම් මට්ටම් වැඩි වෙනවා. හැබැයි පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේ දක්වා. එහෙනම් ඔන්න මතක තියාගන්න. මොකක්ද අවම ප්‍රශස්ත ධාරිතාවය කියලා කියන්නේ? දිගු කාලීන සාමාන්‍ය පිරිවැය අවම වන
අවම වන අඩුම නිමවුම් මට්ටම. අයියෝ දිගු කාලීන සාමාන්‍ය පිරිවැය අවම වන මොකද්ද? අඩුම නිමවුම් මට්ටම. අපි කියන මොකද්ද? අවම ප්‍රශස්ත ධාරිතාවය. ඒකට තමයි මාතෘකාව ලියන්න කියලා කිව්වේ. right. මාතෘකාවට යටින් මෙහෙම ලියමු. ආයතනයක දිගු කාලීන සාමාන්‍ය පිරිවැය අවම වන අඩුම නිමවුම් මට්ටම අවම ප්‍රශස්ත ධාරිතාවයයි. හරි නේද? එහෙනම් ওই නිබන්ධනය දැන් ඉවරයි මම හිතන්නේ. මොකුත් මගහැර එහෙම ආවේ නැහැ නේද? පොඩ්ඩක් බලන්න. අතපසු වෙච්ච කොටසක් එහෙම කියනවද මොකද? ওই නිබන්ධනේ කියනවද බලන්න. මගහැරච්ච මාතෘකාව එහෙම මොනවද කියනවද කියලා. නැත්නම් අපිට අලුත් උත්තරයකට යන්න පුළුවන්. ඔව්. කාගේ හරි පුතේගේ මයික් එක ඔන් වෙලා තියෙන්නේ. right. නෑ නේ. හරි. එවනම් අපිට ඊගා කොටස යන්න පුළුවන්. හතරවෙනි ගම්ම්‍ය පිරිවැය කියන්නේ වක්‍ර පිරිවැය කියන එකට. නැත්නම් ආරෝපිත පිරිවැය. ඒක සමාන වචනයක්. අපි කතා කළා ඔයාලට මතකද? මේ වචන මොනවාද? වක්‍ර පිරිවැය කියන එකක් කතා කළා. ඕකටම අපි කිව්වා ආරෝපිත පිරිවැය කියලා. එහෙම නැත්නම් ඔකට කියන්න පුළුවන් පුතේ ගම්ම්‍ය පිරිවැය. තුන මේකයි ඈ. වක්‍ර පිරිවැය, ආරෝපිත පිරිවැය, ගම්ම්‍ය පිරිවැය. තුනම සමාන වචන. හරි. තව තියෙනවා ඔකට. ව්‍යංග පිරිවැය කියලා කියනවා. ව්‍යංග පිරිවැය. හරි. ව්‍යංග පිරිවැය, වක්‍ර පිරිවැය, ආරෝපිත පිරිවැය, ගම්ම්‍ය පිරිවැය. ඔක්කොම එක වචනයක්. හරි. ඒවා ලියා ගන්න ඕන නම් ලියා ගන්න. හරි. ඒවා වැදගත් වෙන්න පුළුවන්. වචන වෙනස් කරලා දුන්නොත් සමහරකට බැරි වෙන්නත් පුළුවන්. නේද? හරි. එහෙනම් ඔන්න මම මේක මතක දානවා. ව්‍යංග පිරිවැය, වක්‍ර පිරිවැය, ආරෝපිත පිරිවැය සහ ගාම්‍ය පිරිවැය. right. ඊට පස්සේ අද මාතෘකාව 12 වසර නේද? 4 වන පාඩම අපි කතා කරමින් ඉන්නේ. ඒකේ පුතේ දෙවනි කොටස තමයි අද කතා කරන්නේ. අපි පළවෙනි කොටස ඔය නිබන්ධනේ කතා කළා. රොස් පාඩ පිටු තියෙන නිබන්ධනේ පළවෙනි කොටස කතා කරා. ඊට පස්සේ ඔයාලට මම
ලැබෙන්න සලස්වලා ඇති මෙන්න මේ කහ පාට පිටු තියෙන නිබන්ධනයක්. හරි. මේ නිල් පාට වගේ පිටකොලයක් සහිත ඒකේ අපේ තියෙන දෙවෙනි කොටස මේ ටියුට් එකෙන් ඒ පාඩම ඉවර වෙනවා. හතරවෙනි පාඩම. ඊට පස්සේ පස්වෙනි පාඩමට යන්න පුළුවන්. හරි. සමහර දරුවන්ට මම හිතුවේ විදිහට 12 වසර සිලබස් එක ඉවරයි සමහර පාසල්. හරි. ශීඝ්‍රගාමී දුර්ගයක් වගේ පාඩම ඉවර කරගෙන ගිහින්. හරි. අපිට ඉතර වෙගෙන යන්න බෑ. නේ? අපි තේරුම් ගන්න එපා පාඩම්. හරි. බලන්න මේක මොකද කියන්නේ කියලා. නිපුණතාවය 4. අපි ලබමින් ඉන්නේ මේකේ 4 තමයි අපේ නිපුණතාව මට්ටම විදිහට තියෙන්නේ. 4 1 4 2 4 3 කලින් ඉන් කතා කරා. වෙළඳපොළ ව්‍යුහයන්ගේ මූලික ලක්ෂණ සංසන්දනය කරා. වෙළඳපොළ ව්‍යුහ. වෙළඳපොළ වාර්ග කියන එක ඔය කියන්නේ. අපේක්ෂිත ඉගෙනුම් බල වෙළඳපොළ ව්‍යුහයක් කියන්නේ මොකක්ද කියලා එක නම් කරන්න පුළුවන් වෙන්න ඕනි. පූර්ණ තරංගකාරී වෙළඳපොළක්, ඒකාධිකාරී වෙළඳපොළක්, ඒකාධිකාරී තරංග වෙළඳපොළක්, කතිපයාධිකාරී වෙළඳපොළක්, වෙළඳපොළ ව්‍යුහ වල මූලික ලක්ෂණ සංසන්දනය කිරීම. ඔන්න ඔය ටික තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි මේ කොටසේදී මේ නිපුණතාවයේදී 4 අපි ඉස්සෙල්ලාම කතා කරන්න යනවා වෙළඳපොළක් කියන්නේ මොකක්ද කියලා. ඉස්සෙල්ලාම කතා කරන්න යනවා වෙළඳපොළක්. හරිද? ආර්ථික දැන් ඔයා ව්‍යාපාර අධ්‍යයනයේදී වෙළඳපොළක් කියන එක කතා කරන්නේ. ගැනුම්කරුව සහ විකුණුම්කරුව සම්බන්ධ වෙන ඕනෑම ස්ථානයක් හෝ තත්ත්වයක්. නේ? එමනේ BS වල ආර්ථික විද්‍යාවේදී පොඩ්ඩක් ඔක වෙනස් වෙනවා. වෙළඳපොළ කියන එක අපි සාමාන්‍යයෙන් කර්මාන්තය කියන වචනයට ආදේශ කරලා කතා කරනවා. හරි වෙළඳපොළ නැත්තම් කර්මාන්තය. හරි වෙළඳපොළ නැත්තම් කර්මාන්තය. අපි සාමාන්‍යයෙන් කර්මාන්තය කියන වචනේ කර්මාන්තයටම තමයි අපි කියන්නේ වෙළඳපොළ කියන්නේ. හරි. එතකොට ඉන්ඩස්ට්‍රි එකක් කියලා කියනවා. හරි. එතකොට කර්මාන්තයක් නැත්නම් වෙළඳපොළක් කියලා කියන්නේ යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් සැපයීම සඳහා සූදානම් වෙලා ඉන්න, ලෑස්ති වෙලා ඉන්න. පැහැදිලි? සූදානම් වෙලා ඉන්න, ලෑස්ති වෙලා ඉන්න ආයතන සමූහයක්. ආයතන සහ කර්මාන්තය කියන්නේ කතා දෙකක් එතකොට. ආයතනයක් කියලා කියන්නේ තනි ඒකකයක්. උදාහරණයක් කිව්වොත් මම ඔයාට මෙන්න මෙහෙම තේ කර්මාන්තය කියලා කිව්වහම තේ වගා කරන ඔක්කොම ටික ඕකේ ඉන්නවා. හරි. තේ වගා කරන එකේ ඉන්නවා කුඩා තේ වතු හිමියෝ. චූටි අක්කර 2 3 4 5 තියන අය ඉන්නවා. මධ්‍ය පරිමාණ වතු තියන අය ඉන්නවා. මහා පරිමාණ වතු සමාගම් ඉන්නවා. ඔය ඔක්කොම තේ කර්මාන්තය ඇතුලේ ඉන්නේ. තේ වගා කරන හැමෝම. එතකොට තේ වගාවේ නිරත වෙලා ඉන්න තනි පුද්ගලයෙකුට හරි තනි ආයතනයකට තනි සමාගමකට හරි අපිට කියන්න පුළුවන් මොකක්ද? ආයතනයක්. පුද්ගලයාටත් අපි ආයතනය කියන වචනේ පාවිච්චි කරනවා. ව්‍යාපාර ඒකකයකටත් අපි ආයතනය කියන වචනේ පාවිච්චි කරනවා. නිෂ්පාදන කටයුත්තට සම්බන්ධ වෙලා ඉන්න එක්කෙනෙකුට අපි කියනවා ආයතනය. එතකොට තේ කර්මාන්තය ගත්තොත් එහෙම කුඩා තේ වතු හිමියෙක් තමයි පුතේ ආයතනයක් වෙන්නේ. කුඩා තේ වතු හිමිය ටික ඔක්කොම එකතු වුණාම තමයි මොකක් හැදෙන්නේ? තේ කර්මාන්තය හැදෙන්නේ. දැන් කුඩා තේ වතු හිමිය කොච්චර ඉන්නවද ළඟ? ඒ කට්ටිය ඔක්කොටම අපි පොදුවේ පාවිච්චි කරනවා තේ කර්මාන්තය. හරිද? හරි. බේකරි කර්මාන්තය කියනවා. අපි දන්නේ වගේ කම්කෝ. බේකරි කර්මාන්තය කියන්නේ බේකරි ගොඩක එකතුවක්නේ. එක බේකරියකට අපි ආයතනයක් කියලා පාවිච්චි කරනවා. බේකරි නිෂ්පාදන කරන එක බේකරියකට අපි කියනවා ආයතනය. බේකරි ටික ඔක්කොම එකතු වුණාම මේකට කියනවා බේකරි කර්මාන්තය. තේරුණාද? එතකොට දැන් රක්ෂණ කර්මාන්තය ගත්තොත් රක්ෂණ කර්මාන්තය කියලා කියන්නේ රක්ෂණ සේවා සැපයීමට ඉන්න ආයතන ඔක්කොගෙම එකතුව. එතකොට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, AIA ඉන්ෂුරන්ස්, මේ සෙලින්කෝ ඉන්ෂුරන්ස් කියලා කියන ආයතන තනි අය. තේරෙනවද මම කියන්නේ? සපත්තු කර්මාන්තය ගත්තොත්
සපත්තු නිෂ්පාදනයේ නිරත වෙලා ඉන්න ආයතන ඔක්කොම ටික තමයි සපත්තු කර්මාන්තය කියන්නේ. එතකොට DSI කියලා කියන්නේ ඒකෙන් එක ආයතනයක්. පැහැදිලිද? දුරකථන කර්මාන්තය. තම දුරකථන සංඥා කර්මාන්තය ගත්තොත් ඒකේ ආයතන ගොඩක් ඉන්නවා. නේ? එතකොට ඩයලොග් කියන්නේ එක ආයතනයක්. මොබිඩල් කියන්නේ එක ආයතනයක්. ඇඟලුම් කර්මාන්තය ගත්තොත් ඒ කියන්නේ නිමියදුම් නිෂ්පාදනයේ ඉන්න ඔක්කොම ටික. ඒක බ්‍රැන්ඩික්ස් කියන්නේ එකක්. බොඩි ලයින් කියන්නේ තව එකක්. ආයතනයක. හැදෙන්නද? එහෙනම් ඔන්න ඔයාලට දැන් තේරෙන්න ඕනේ ආයතන සහ කර්මාන්ත කියන්නේ වෙනස් කතා දෙකක්. අපි දැන් කර්මාන්තය සහ වෙළඳපොළ කියන එක සමාන වචන දෙකක් කියන කතා කරේ. ආයතනයක් කියන්නේ කර්මාන්තයක් ඇතුළේ ඉන්න එක්කෙනෙක්. ආයතන ගොඩක් එකතු වුණාම හැදෙනවා මොකක්ද? කර්මාන්තය. ආයතන ගොඩක් එකතු වුණාම හැදෙනවා කර්මාන්තය. පැහැදිලි? මොකක්ද එහෙනම්? ආයතන ගොඩක එකතුවකට අපිට කියන්න පුළුවන් මොකද්ද? කර්මාන්තයක් කියලා. මම ඇහුවේ ඔයාගෙන් ආයතන එකක් විතරක් තියෙන කර්මාන්ත තියෙන්න පුළුවන්ද? භාණ්ඩයක් හෝ සේවාවක් සැපදීමේ නිරත වෙලා ඉන්න එක ආයතනයක් විතරක් තියෙන කර්මාන්ත මොනවා හරි තියෙන්න පුළුවන්ද? කියනවා නම් මොනවා? ඔව් තියෙන්න පුළුවන් කියලා කට්ටිය කියනවා. මම අහන්නේ උදාහරණයක් කියන්න පුළුවන්ද මොනවා හරි එකක්? ඔව් උදාහරණයක් කියන්න පුළුවන්ද අපිට? කර්මාන්තෙටම තියෙන එකයි. ඔව් උදාහරණයක් දෙනවා කෙනෙක්. බොහොම හොඳයි. ලංකාවේ නම් තියෙන එකයි. ගන්න. ලංකාවේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. දුම්රිය කර්මාන්තය. ආවේ බස් කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය කොහොමද තියෙනවා? ඇඟලුම් කියන්නේ ඇඟලුම් බොරු කියන්නේ ඇඟලුම් ගාමන්ට් ෆැක්ටරි ගොඩාක් තියෙන එක ඒක වගේ නෑ. දුම්රිය කර්මාන්තේ ප්‍රයිවට් කෝච්චි තියනවාද? නෑ. ඔක්කොම තියෙන රජයේ කෝච්චි විතරයි. දුම්රිය සේවය සැපයීමේ බලය තියෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවල විතරයි. ප්‍රයිවට් කෝච්චි නැහැ. එතකොට දුම්රිය කර්මාන්තයේ ඉන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව විතරයි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව. දු දෙ කියලා අපි කතා කරන පාවසනේ කෙටි කරලා ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව. නේ? හරි. ශ්‍රී ලංකා රේල්වේ. එතකොට කවුරු හරි එක දරුවෙක් කිව්වා ප්‍රීමා පිටි කියලා. නෑ පුතේ. ඉස්සර තමයි ප්‍රීමා පිටි විතරක් හිටියේ දැන් නෑ. දැන් තිරිඟු පිටි ආනයනය කර නිෂ්පාදනය කර බෙදා හරින ආයතන 3ක් හරි 4ක් හරි ලංකාවේ තියෙනවා. හරි. එතකොට යා තනියෙන් නෙමෙයි ඉන්නේ. ආයතනය සහ කර්මාන්තය එකක් වෙන කර්මාන්තකම එක ආයතනයක් ඉන්න කර්මාන්ත නැත්නම් වෙළඳපොළ වලට අපි කියනවා මොනවද? ඒකාධිකාර කියලා. උදාහරණයක් කියනවා කවුරු හරි ගුවන් යානා. ගුවන් යානා කියන ඒවා ලංකාවේ දැන් මම එකක් නම් දැන් ආයෙ උන් වෙහිලා තියලා ඉස්සෙල්ලා තිබුණා ශ්‍රී ලංකන් එයාලයින් කියලා එකක්. ඊට පස්සේ තව එකක් පටන් ගත්තා මිහින් ලංකා කියලා. ඒකට එකක් නැහැ දෙකක් තියෙනවා. දැන් නම් මම හිතන්නේ ආයෙ මිහින් ලංකා සමාගම ඈවර කරලා තියෙනවා. පැහැදිලි? හා. තේරුණාද වැඩේ? හා. දැන් එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ වෙළඳපොළක් කියන්නේ නැත්නම් කර්මාන්තයක් කියන්නේ මොකද්ද? ආයතනයක් කියන්නේ මොකද්ද? කර්මාන්තය ගොඩක් ආයතන ගොඩක් එකතු වුණාම කර්මාන්තයක් හැදෙනවා කියන එක. සමහර කර්මාන්තවල ආයතන ඉන්නේ එකයි කියන්නේ. එකට වඩා ඉන්නේව දින ගොඩාක් ඉන්නේවත් තියෙනවා. පැහැදිලි? හා. අපි බලමු වෙළඳපොළ හේවත් කර්මාන්තය. කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් හෝ නිපදවීමේ යෙදී සිටින සියලුම ආයතන වල එකතුවෙන් වෙළඳපොළ හේවත් කර්මාන්තයේ සමන්විතය. පැහැදිලිද? ආයතන වලින් නිපදවන ලබන භාණ්ඩ හා සේවා විවිධ වෙළඳපොළ තත්ත්වයන් යටතේ අලෙවි කරන අතර එම වෙළඳපොළ තත්ත්ව හැඳින්වීමට වෙළඳපොළ ව්‍යුහ යන සංකල්පය භාවිත කරේ. වෙළඳපොළ වර්ගයක් හඳුන්වන්න වෙළඳපොළ ව්‍යුහය කියන වචනය පාවිච්චි වෙනවා. හරි. වෙළඳපොළ ව්‍යුහ විවිධ වීම කෙරෙහි පහත සඳහන් සාධක බලපායි. දැන් මම කියවනේ එක එක ඔය වෙළඳපොළ නැත්නම් කර්මාන්ත අපි ඒවැය තියෙන ලක්ෂණ බලලා වර්ග කරනවා. ඒතර කර්මාන්ත නැත්නම් වෙළඳපොළ වල වර්ග කරද්දී ඒ වර්ගීකරණය සඳහා භාවිතා කරන නිර්ණායක තමයි අපි ඊගාවට කතා කරන්න යන්නේ. පැහැදිලි? හරි.
පළවෙනි එක වෙළඳ පොලේ සිටින ආයතන සංඛ්‍යාව වෙළඳ පොලේ සිටින ආයතන සංඛ්‍යාව පළවෙනි දෙක නිෂ්පාදිතයේ සමජාතීය බව තුන්වෙනි එක අර තුන්වෙනි එක ලියනවා අපි මෙන්න මෙහෙම එකක් තියෙනවා ආයතනයකට වෙළඳ පොළට පිවිසීමට හා ඉවත් වීමට ඉන් කියන්නේ වෙළඳ පොලේ ඉවත් වීමට ඇති හැකියාව වෙළඳ පොලේ සිටින ආයතන සංඛ්‍යාව නිෂ්පාදිතයේ සමජාතීය බව ආයතනයකට වෙළඳ පොළට පිවිසීමට හා පිටවීමට නැත්නම් ඉවත් වීමට ඇති හැකියාව ඔය හේතු තුන ලියා ගන්න පුතේ ඉස්සෙල්ලම තව එකක් ලියද හැකියි තව එකක් ලියද හැකි වෙළඳ පොලේ සිටින ආයතන අතර පවතින වෙළඳ පොලේ සිටින ආයතන අතර පවතින තරංගයේ ස්වභාවය වෙළඳ පොලේ සිටින ආයතන අතර පවතින තරංගයේ ස්වභාවය ඔන්න ඔය කාරණා හතර ලියාගමු ගමු මම ඊට පස්සේ පැහැදිලි කරන්නම් ඉස්සෙල්ලා ලියන්නකෝ හරි වෙළඳ පොලේ සිටින ආයතන සංඛ්‍යාව නිෂ්පාදිතයේ සමජාතීය බව ආයතනයකට වෙළඳ පොලට පිවිසීමට හා ඉවත් වීමට ඇති හැකියාව වෙළඳ පොලේ සිටින ආයතන අතර පවතින තරගයේ ස්වභාවය කියන හේතු. ඔය ටික ලියන්න පුතා ඉස්සෙල්ලා.
හරි නේද? ලියාගත්තානේ? හරි. මම පැහැදිලි කරන්නම් ඔබේ බලන්න. වෙළඳපොලේ සිටින ආයතන සංඛ්‍යාව කියලා කියන්නේ මම කිව්වේ අර එක ආයතනයක් තියෙනවා තියෙන්න පුළුවන් ආයතන ගොඩක් තියෙනවා තියෙන්න පුළුවන්. පැහැදිලි? එක ආයතනයක් විතරක් තියෙනවා තියෙන්නත් පුළුවන් ආයතන ගොඩක් තියෙනවා තියෙන්නත් පුළුවන්. ආයතනයක් කියන්නේ වැඩ කරන එකක්. කවුද? පුද්ගලයෙක් වෙන්න පුළුවන් ඒක ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. නිෂ්පාදිතයේ සමජාතීය බව. ඒ කියන්නේ එක වගේවද හදන්නේ. කට්ටිය. නැත්තම් කට්ටිය එකට වෙනස් ඒවා හදනවා. කර්මාන්තය තුල ඉන්න කට්ටිය. දැන් කාගෙන් ගත්තත් දැන් ආයතන ගොඩක් ඉන්නවා කියලා අපි. ඒතර ආයතන කොයිකෙන් ගත්තත් ඒ වань වෙනසක් නැද්ද? එක වගේමද නැත්තම් එක එක ආයතනෙන් ගන්න ගියාම වෙනස්කම් තියනවාද කියලා මේ කතා කරන්නේ. හරි. ඒගොල්ලෝ හදන ಜಾතිවල. වෙනස්කම් තියනවා නම් සමජාතීය නැහැ. වෙනස්කම් නැත්තම් සමජාතීයයි. හරිනේ? හරි. ආයතනයකට වෙළඳපොළට ප්‍රවේශ වීමට සහ පිටවීමට තියෙන අවස්ථා. ඒ කියන්නේ අලුත් එක්කෙනෙකුට අලුත් නිෂ්පාදකයෙකුට එන්න පුළුවන්ද නිෂ්පාදනය කරන්න. එන්න පුළුවන්ද නිෂ්පාදනය කරන්න. ඇවිල්ලා යන්න පුළුවන්ද? ලේසියෙන්. ඒක ලේසියෙන් එන්න පුළුවන්ද? ලේසියෙන් යන්න පුළුවන්. ඔය දෙක තමයි කතා කරන්නේ. ඊට පස්සේ ඒකේ ආයතන කීපයක් ඉන්නවනම් ඒගොල්ලන්ගේ අතරේ මොන වගේ තරගයක්ද තියෙන්නේ? ලොකු තරගයක්ද පොඩි තරගයක්ද කියලා කතා කරනවා. හරි. වෙළඳපොලේ ඉන්න ආයතන අතර පවතින තරගයේ ස්වභාවය. මොන වගේ තරගයක්ද තියෙන්නේ? මොන වගේ තරගයක්ද තියෙන්නේ? එක්කෙනෙක් විතරක් ඉන්නවනම් තරගයක් නැහැනේ. නේ? දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවනම් තරගය අඩුයි. කට්ටිය ගොඩක් ඉන්නවා නම් ආයතන තරගය වැඩි. ඇයි? තරඟ කළා පාරිභෝගිකයන්ව අල්ලගන්න උත්සාහ කරනවා. ඒතර ආයතන සංඛ්‍යාව වැඩි වීමේදී තරගය වැඩි. තේරුණාද? ආයතන සංඛ්‍යාව වැඩි වීමේදී තරගය වැඩි. ආයතන සංඛ්‍යාව අඩු වෙනකොට තරගය අඩුයි. පැහැදිලි? එක්කෙනෙක් නම් ඉන්නේ තරගයක් නැහැ. එයා පළවෙනියනේ කොහොමද? නේද? හරි අන්නයි. ඒතර මේ හතර පොඩ්ඩක් බලා ගන්න වෙනවා. හරි මෙහෙම වෙනස්කම් තියෙන හින්දා තමයි අපිට විවිධ වෙළඳපොළවල් විවිධ කර්මාන්ත ගැන කතා කරන්නේ. මේ විවිධ වෙළඳපොළවල් ගැන විවිධ කර්මාන්ත ගැන කතා කරන්න වෙන්නේ වෙනස්කම් තියෙන හින්දායි. පැහැදිලි? හරි. ඊගව මාතෘකාව බලමු අපි පොඩ්ඩක්. වෙළඳපොළ ව්‍යුහ වර්ගීකරණය කියලා එකක් තියෙනවා. වෙළඳපොළ ව්‍යුහ වර්ගීකරණය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ වෙළඳපොළ ව්‍යුහ වර්ග කියන එකයි ඔබේ තේරුම. ඔය මේ දරුවෝ කවුරු හරි ඉන්න මෙන්න මේ දරුවා ඔය පුතාගේ නම දාගන්න හරියට පේන්න මෙන්න මේ පුතා පොඩ්ඩක් එයා කවුද මෙන්න මේ දරුවා හරි මෙයා කවුද දන්නේ? එයාගේ නම මට පේන්නේ නැහැ. මට නම් ටික පේන්න ඕනි. හරි. right. වෙළඳපොළ ව්‍යුහ වර්ගීකරණය. ඒතර වෙළඳපොළ වල හතරක් පුතේ අපි අඳුර ගන්නවා. වෙළඳපොළ වර්ග. හරි. වෙළඳපොළ වර්ග අපි හතරක් අඳුර ගන්නවා. වෙළඳපොළ වර්ග හතරක් අඳුර ගන්නවා. මොනවද? පළවෙනි එක අපි කතා කරනවා. පූර්ණ තරඟය 2 ඒකාධිකාරය 3 ඒකාධිකාරී තරඟය 4 කතිපය අධිකාරය ඔන්න ඔය වෙළඳපොළ ව්‍යුහ වර්ග 4 පූර්ණ තරඟය ඒකාධිකාරී තරඟය සහ කතිපය අධිකාරය කියන වෙළඳපොළ ව්‍යුහ වර්ග
හතරක් අපි හඳුන ගන්නවා අර කිව්ව ලක්ෂණ පදනම් කරගනිමින්. අර කිව්ව ලක්ෂණ පදනම් කරගනිමින්. පැහැදිලිද? ලක්ෂණ පදනම් කරගනිමින්. පැහැදිලිද? right. මේ ටික ලියා ගන්න දරුවෝ. මේ ටික ලියා ගන්න. හතරක් තියෙනවා වෙනතොල ව්‍යුහ වර්ග. ඒ හතර ලියා ගන්න. හරිද? ලියාගත්තද? හරි. එහෙනම් මම මේ ටික මගනවා. මොනවද? පූර්ණ තරගයේ ඒකාධිකාරී තරගය සහ කතිපයාධිකාරී කියන වෙළඳපොළ view ටික අපිට අඳුන ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම කතා කරනවා ඕකෙන්. පූර්ණ තරගය. පූර්ණය කියන්නේ සුපිරියටම තියනවා කියන එක අපේ භාෂාවෙන් කියනවා. උපරිම තරගයක් තියෙනවා. තරගය වැඩි වෙන්නේ මම දැන් කලිනුත් කිව්වා ආයතන සංඛ්‍යාව මොනවා වෙනකොටද පුතේ? තරගය විශාල වෙන්නේ. ලොකු තරගයක් තියෙන ආයතන සංඛ්‍යාව කොහොම වෙනකොට? වැඩි වෙනකොට. එතකොට වෙළඳපළක නැත්නම් කර්මාන්තයක ඉන්න පුළුවන් උපරිම තරගකාරයෝ ඉන්න වෙළඳපළ වර්ග වලට අපි කියනවා පූර්ණ තරගය කියලා. වෙළඳපළක නැත්නම් කර්මාන්තයක ඉන්න පුළුවන් උපරිම කියන්නේ වැඩිම කවුද? තරගකරුවෝ ආයතන ඉන්න පුළුවන් වෙළඳපළ බිහුව අපි කියනවා පූර්ණ තරගය කියලා. පැහැදිලිද? එතකොට මෙන්න මෙහෙම පැහැදිලි කරනවා. මේ බලන්න. සමජාතීය භාණ්ඩ නිපදවන. අපි කිව්වේ අර භාණ්ඩ වල සමජාතීය බවක් තියෙනවද නැද්ද කියලා බලනවා කියලා අපි. සමජාතීය භාණ්ඩ නිපදවන අබාධ පිවිසුමක් හා පිටවුමක් ඇති. ඒ කියන්නේ කර්මාන්තයට අබාධ පිවිසුමක් කියන්නේ බාධාවක් නැති වෙන්න පුළුවන්. කැමති නම් යන්න පුළුවන්. හරි. සැලුන් දොරක් තියෙන කර්මාන්තයට එන්න පුළුවන් යන්න පුළුවන්. හරි. සමන්විත ආයතන රාශියකින් සමන්විත වෙළඳපොළ තත්ත්වය. එතකොට කර්මාන්තයක් තියෙනවා. ඒ කර්මාන්තේ ඉන්නවා එක ආයතනයක්. මෙයා ගත්තොත් එහෙම එයාගේ ලක්ෂණ ටික අපි බැලුවොත් එහෙම මේ වගේ. එයා හදන්නේ සමජාතීය භාණ්ඩ. ඒ මොකද්ද කියන්නේ? මේ ඉන්න තව ඉන්නවනේ ආයතන දෙකට ගොඩක් මෙහෙම. මෙහෙම ගොඩාක් ඉන්නවා තව ආයතන. මේ ඉන්න තව ආයතන. මෙහෙම ගණන් කරන්න බෑ ගොඩක් ඉන්නවා. අපි ටිකක් දාමු. ඔය තියෙන ආයතන. මේ ඔක්කොම ආයතන. ඒ ටික ඔක්කොටම අපි දැන් පූර්ණ තරග කර්මාන්තය කියලා කියන්නේ. එතකොට මේ එක ආයතනයක් ගත්තොත් එයා හදන භාණ්ඩ මේ අනිත් අය හදන භාණ්ඩ වගේමයි. වෙනසක් නැහැ. දැන් තේ කර්මාන්තේ ගත්තොත් එහෙම තේ දළු ගත්තොත් ඔයාලගේ ගෙදර වත්තෙන් කඩන තේ දළුයි අල්ලපු ගෙදර වත්තෙන් ගන්න තේ කඩු වල වෙනසක් තියෙනවා. ඈ තේ දළු වල වෙනසක් තියෙනවා. නේ? නැහැ. වී ගත්තොත් එහෙම සුදු රතු කියලා ભેදයක් තියෙන්න පුළුවන්. සුදු වී නම් වගා කරන්නේ කට්ටිය. වෙනසක් නැහැ නේ. කොයිකින් ගත්තත් වීම තමයි නේ. මෑ කරල් ගත්තොත් නේ. කොයි ගොවියගෙන් මෑ කරල් එකයි. වට්ටක්ක කවුරුත් වගා කරන්නේ එක වට්ටක්ක જાතිය තමයි. කොමඩු ගත්තත් එහෙම. විශේෂයෙන් කෘෂිකාර්මික භෝග තමයි මේ පූර්ණ තරගයේ තියෙන්නේ. හරි. ඒතර සමජාතීයයි කියලා කියන්නේ එක වගේ කියන්නේ. පෙනුම, හැඩය, වර්ණය, රසය, ගුණය වගේ දේවල් ඔක්කොම එක වාගේ. ගොඩක් වෙලාවට මිලත් සමානයි නේ. ගොඩක් වෙලාවට මිලත් සමානයි. සමජාතීයයි ඒ භාණ්ඩ නැත්තම් ඒක. ඊළඟට අපි කියනවා
මේ කර්මාන්තයට එන්න. ඒ කියන්නේ මේ කර්මාන්තය ඇතුළට රිංගන්න අබාධ පිවිසුමක්. අබාධ පිවිසුමක් හා පිටවුමක්. අබාධ පිවිසුමක් කියලා කියන්නේ බාධාවක් නෑ එන්න පුළුවන්. අවු ලොකු කේස් දාන්නේ නෑ. බය නැතුව එන්න පුළුවන්. අබාධ පිවිසුම. අබාධ පිටවුමක්. මට මේක සෙට් වෙන්නේ නෑ වගේ නම් හරි නෑ වගේ නම් මට කර්මාන්තයෙන් ඉවත් වෙලා යන්න නිදහස තියෙනවා. යන්න කවුරුත් එපා කියන්නේ යන්න පුළුවන්. අබාධ පිවිසුමක් හා පිටවුමක් තියෙනවා. ඊළඟට ආයතන රාශියක් තියෙනවා. මේ ආයතන රාශියක් තියෙනවා. මේ ගොඩාක් ඉන්නවා. ගණන් කරන්න බැරි තරම් ඉන්නවා ආයතන. ආයතන රාශියක් තියෙන වෙළඳපොළ ව්‍යුහයට අපි කියනවා මොනවද? පූර්ණ තරගකාරී වෙළඳපොළ ව්‍යුහ කියලා. පූර්ණ තරගය කියලා. පැහැදිලිද? කෘෂිකාර්මික භෝග වගාකරන බොහෝමයක් ආයතන අහුවෙන්නේ ওই කර්මාන්තය. හරි? ආයතන අහුවෙන්නේ ওই කර්මාන්තය. ඒක පූර්ණ තරගකාරී වෙළඳපොළ තත්ත්වයක ලක්ෂණ. තා වැදගත් හතරක් අනිවාර්යයෙන් මතක තබා ගත යුතුමයි. නිෂ්පාදන සමජාතීයයි. එතන සමජාතීයයි කියන තැන ඉස්සරහින් ලියන්න පෙනුම, හැඩය, වර්ණය, ගුණය. නේද? එතන සමජාතීයයි කියන තැන ලියන්න වරහණක් කරලා පෙනුම, හැඩය, වර්ණය, රසය, ගුණය සමානයි. ඒක කැමති විදිහට ලියාගන්න. සමානයි. ඔක තමයි සමජාතීයයි කියන්නේ. හරිද? ගැනුම් කරුවන් හා විකුණුම් කරුවන් නිසා විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ගොඩාක් ඉන්නවා ගැනුම් කරුවෝ සහ විකුණුම් කරුවෝ නේද? හරි. ඊට පස්සේ ආයතනයේ මිල ගනුවෙක් වීම. මොකක්ද මේ කියන්නේ? ආයතනයේ මිල ගනුවේ. ගනුවෙක් කියන්නේ ගන්න කෙනෙක්. ඒ කියන්නේ පුතේ දැන් මේකේ ආයතන ගොඩාක් ඉන්නවනේ. එතකොට මේ කට්ටිය හරිද? ඒ කට්ටියට මේ වෙළඳපොලේ අනික් කට්ටිය විකුණන මිලටම තමයි විකුණන්න වෙන්නේ. වෙන මිලකට විකුණන්න බෑ. කොහොමත් අනිත් අය විකුණන මිලට වඩා අඩු මිලකට කවුරුත් විකුණන්න උත්සාහ කරන්නේ නැහැනේ. මෙතන කියන්නේ එක වගේ භාණ්ඩනේ හදන්නේ. ඒක කාටවත් බෑ පුතේ වෙනස් මිලකට විකුණන්න. කර්මාන්තයේ තීරණය වෙලා තියෙන මිල බාර ගන්න වෙනවා. කර්මාන්තයේ තීරණය වෙලා තියෙන මිල බාර ගන්න හින්දා අපි ඒගොල්ලන්ට කියන මිල ගන්නවා. පැහැදිලිද? මිල ගන්නේ. කර්මාන්තයේ වෙළඳපොලේ තියෙන මිල බාර ගන්නවා. එයාට කියන මිල ගන්න. හරි. අපි තව ටිකක් ඔක පැහැදිලි කරනවා මිල ගනුවේ වෙන්නේ කොහොමද කියලා පස්සේ ඈ. අබාධ පිවිසුම හා පිටවුම. මේ කර්මාන්තය ඇතුළට ඕන කෙනෙකුට එන්න පුළුවන්. ලොකු බාධක නැහැ, සංරෝධක නැහැ. ඉන්න කෙනෙකුට බෑ වගේ නයි යන්න පුළුවන්. වෙන එකකට මාරු වෙන්න පුළුවන්. අවුලක් නැහැ. ගැනුම් කරුවන්ට හා විකුණුම් කරුවන්ට වෙළඳපොළ පිළිබඳ තොරතුරු පූර්ණ වශයෙන් හා පිරිවැයකින් තොරව ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ වෙළඳපොලේ නිෂ්පාදන සම්බන්ධයෙන් ආයතන සම්බන්ධයෙන් ආයතන ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් තොරතුරු ඕන කෙනෙකුට ගන්න පුළුවන්. හංගන්න දේවල් නෑ මේ ආයතන සතුව. දැන් B වගාව ගත්තත් ඒ වගාව ගත්තත් ඔය සැඟවුණු රහස් නෑනේ පුතේ. හැමෝම දන්න දේවල් ටිකක් මේ. ගැනුම් කරුවොත් ඒව දන්නවා, විකුණුම් කරුවොත් ඒ තොරතුරු දන්නවා. ඒ තොරතුරක් ලබා ගන්න ගියාම සල්ලි ගෙවලා ගන්න ඕනේ නෑ. නේ? ඔත්තු බලන්න ඕනේ නෑ ඒ තොරතුරු ගන්න. ඕන කෙනෙක් දන්න දේවල් තියෙන්නේ. පැහැදිලි? ඊළඟට සාධක සංචලතාවයට බාධා නොමැතිවීම. ඒ කියන්නේ ශ්‍රමයේ භූමිය ප්‍රාග්ධනය ව්‍යවසායකත්වයේ කියන සාධක මේ කර්මාන්තය ඇතුලේ ආයතන අතර මාරු කරද්දී ප්‍රශ්නයක් නැහැ. හරි ආයතන අතර මාරු කරද්දී ප්‍රශ්නයක් නැහැ. එක ඉදමකින් තව ඉදමකට තේ වගාවක් කරගෙන යනකොට ලොකු ප්‍රශ්නයක් නැහැ. දැන් මට ගිහිල්ලා මම අපේ ඉදම දරු කරනවා මට වෙන ඉදමකට ගිහිල්ලා දරු කරන්න පුළුවන්. ශ්‍රමයේ සංචලනය කරන්න ලේසි. අපේ ඉදම නෙළු දැල්ලෙම අනිත් ඉදම නෙලන්නත් පුළුවන් අවුලක් නැහැ. පැහැදිලි? සාධක සංචලනය කියන්නේ අර අපි කතා කරන ශ්‍රමයේ භූමියේ ප්‍රාග්ධනය සහ විවකාත්මක තියෙන සාධක ව්‍යවසායකත්වයේ තියෙන සාධක කර්මාන්ත කීපයක් අතර මාරු කර ගන්න බාධා තියෙනවද නැද්ද කියලා. බාධා නැහැ ඇත්තට. හරි බාධා අවම. හරි. දිගු කාලීන සමතුලිතයේදී වෙළඳපොළ තුල තිබෙන සියලුම ආයතන ප්‍රාමාණික ලාභ පමණක් කරනවා. ප්‍රාමාණික ලාභ කියන්නේ පුතේ මුළු ආදායම මුළු වියදමට සමානයි කියන කෙට. හරි මුළු ආදායම මුළු වියදමට සමානයි කියන. දිගු කාලේ තමයි එහෙම වෙන්නේ. එතකොට මෙහෙම ඒක මම ඔයාලට තව ටිකක් ඉස්සරහදී පැහැදිලි කරනවා ගැඹුරට ඕක. දැනට සාමාන්‍යයෙන් මතක තියාගන්නකෝ ආයතන දිගු කාලේ ප්‍රාමාණික ලාභ ලබනවා කියන. ඒ ඇති ලොකුවට හිතන්න යන්න එපා ඒක. හරි. දැනට සාමාන්‍ය මට්ටමේ මම ඔක ඉස්සරහදී හොඳට පැහැදිලි කරනවා. ඔය මිල ගණුවෙක් වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරනවා හොඳට අපහො. කොහොමද ප්‍රාමාණික ලාභ ලබන්නේ කියලා තාම හොඳට පැහැදිලි කරනවා වෙනම ප්‍රස්තාර ඇදලා ලස්සනට. හරියයි. පල්ලෙහාම එහෙම තියෙනවා. ඔකේ හතරක් බලා ගන්න ඕනේ ඔය.
පූර්ණ තරංගකාරී වෙළඳපොලේ ලක්ෂණ වලට ආසන්න ලක්ෂණ ඇති වෙළඳපොළ ලෙස වෙළඳපොළ වල උදාහරණ ලෙස වී බඩයිරිඟු වට්ටක්කා කැරට් වැනි වෙළඳපොළවල් දැක්විය හැකියි. වී බඩයිරිඟු වට්ටක්කා කැරට් ලීක්ස් බෝචි ගෝවා නේ තේ පැහැදිලිද? ඔය ඔක්කොම ඔකට දාන්න පුළුවන් උදාහරණයක්. සිපක් නෑ. කෘෂිකාර්මික භෝග 99%ක්ම අපිට ගන්න පුළුවන් පූර්ණ තරගයට. ඇතැම් මේවා තියෙන්න පුළුවන් පූර්ණ තරගයට